දවසක් පුතාලා සියලු දෙනාටම ආයුබෝවන් පුතේ සියලුම දෙනාට. පුතේ අද දවසේ අපි උත්සාහ කරන්නේ 9 ශ්‍රේණිය 3 වන පාඩම් ඒකකයේ විදියට සැලකෙන ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනරුජ්ජීවනය පිළිබඳව කෙටි හඳුන්වා දීමක් සිදු කරන්න. ඉතින් 9 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකයේ යටතේ මෙම පාඩම් සාකච්ඡා කරන දරුවන් අවධානයෙන් යුතුව දැනගන්න ඕනේ තවත් කාරණාවක් තමයි පුතේ. මෙම පාඩම් ඒකකය තමයි 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකයේ විදියට සකස් වෙලා තියෙන්නේ. එහෙනම් 9 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකයේ දිගුවක් විදියට තමයි අපිට 11 ශ්‍රේණියේ 3 වෙනි පාඩම් ඒකකය හඳුනා ගන්න පුළුවන්. එහෙනම් අපිට පැහැදිලි වෙනවා පුතේ 11 ශ්‍රේණිය තුල මේ පාඩම් ඒකකය නිවැරදිව ආවරණය කර ගැනීමට නම් 9 ශ්‍රේණිය මෙම පාඩම් ඒකකයට අදාළ කරුණු කාරණාවන් නිසියාකාරයෙන් ඉගෙන ගැනීම අපිට ලොකු පහසුවක් වෙනවා 11 වසරේදී මෙම පාඩම් ඒකකය නිවැරදිව ග්‍රහණය කර ගැනීම සඳහා. පුතේ එහෙනම් අපි පාඩම දිහාට යමු වෙමු. ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය කියන්නේ මොකක්ද? මේක හා සම්බන්ධ වූ කරුණු කාරණාවන් මොනවාද කියන කාරණාව තමයි අපි විස්තරාත්මකව පැහැදිලි කරගන්න මෙතෙන්දී උත්සාහ කරන්නේ. පුතේ අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය සඳහා ප්‍රවේශයක් ගමු. පුතේ ශ්‍රී ලංකාවේ ආගමික හා ජාතික පුනර්ජීවනය පුතාලට බැලු බැලමට ස්ක්‍රීන් එක ඇතුළේදී පේනවා දැන් ඔයාලට අනගාരിക ධර්මපාලතුමා, අරුමුග නාවලතුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්, සිද්ධි ලෙබ්බේ. ඒකට පුතාලට පේනවා මෙතන ඉන්නේ ශ්‍රී ලංකාවේ ආගමික උන්නතිය උදෙසා සහ ශ්‍රී ලංකාවේ පුතේ සංස්කෘතිය, අපේ භාෂාව, අපේ සිරිත් විරිත් ටික උදෙසා ඒව රැක ගැනීම උදෙසා මූලිකත්වය ගෙන කටයුතු කරපු පුද්ගලයන් කිහිප දෙනෙක් තමයි බැලු බැලමට පේන්නේ. ඒතර මෙතෙන්දී පුතේ අනගාരിക ධර්මපාලතුමා, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වගේ බෞද්ධ නායකයන්, ආරුමුග නාවලතුමා වගේ ද්‍රවිඩ නායකයන්, සිද්ධි ලෙබ්බේ මැතිතුමා වගේ ඉස්ලාම් ආගමික නායකයන්, සියලුම ජාතීන් සහ ආගම් නියෝජනය කරන ලද නායකින් තමයි මෙතෙන්දී අපිට පළවෙනි ස්ක්‍රීන් එකේදී පේන්නේ. උතාලට එහෙනම් මෙතෙන්දී පැහැදිලි බෞද්ධයින් විතරක් අරගෙන ගියපු වැඩසටහනක් ගැන හෝ හින්දුන් විසින් තනියෙන් ගෙන ගියපු වැඩසටහනක්, ඉස්ලාම් භක්තිකයින් වෙනම ගියපු වැඩසටහනක් පිළිබඳව නෙමෙයි මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය කළ සියලු ආගම් සහ ජාතීන් තමන්ගේ ආගම් සහ ජාතීන් ගෙන ගියපු වෙනුවෙන් ගෙන ගියපු මොනාහරි ක්‍රියාමාර්ග පිළිබඳව තමයි සාකච්ඡා කරන්න ඇත්තේ කියලා අපිට මූලික වශයෙන්ම හඳුනා ගන්න පුළුවන්. පුතේ මම එහෙනම් පාඩමේ මාතෘකාවෙන් අර්ථ දැක්වෙන අදහස ඊළඟ එකේදී පැහැදිලි කරලා දෙන්නම්. පුතේ මේ ජාතික පුනරුද්දය කියලා කියන්නේ ශ්‍රී ලංකාව යටත් කරගත්ත බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමය තුල බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව තුල තමන්ගේ ආගම වෙච්ච මිෂනාරී ආගම ව්‍යාප්ත කරන්න ලොකු උත්සාහයක් දරනවා. අපි දන්න පුතේ ශ්‍රී ලංකාව යටත් කරගත්ත බටහිර ජාතීන් තුනක්. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඉංග්‍රීසීන්. පුතේ මේ කියන ජාතීන් අතරින් පුතාලා දන්නවා දෙවෙනි පාඩමේදී සාකච්ඡා කරා පෘතුගීසීන්ටත් ලන්දේසීන්ටත් වඩා ශ්‍රී ලංකාව තුළ දේශපාලන බලය තහවුරු කරගන්න පුළුවන් වුණේ ඉංග්‍රීසීන්. පෘතුගීසීන් සහ ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ විතරක් යටත් කරගත්තට ඉංග්‍රීසීන්ට 1815 දී කන්ද උඩ රට ඇතුළු මුළු ලංකාවම යටත් කරගන්න අවස්ථාව උදා වුණා. එහෙනම් පුතේ මුළු ශ්‍රී ලංකාවම තමන්ගේ ග්‍රහණයට නතු කරගත්ත ඉංග්‍රීසීන් උත්සාහ කරා පුතේ තමන්ට වාසිදායක දේශපාලන වටපිටාවක්, තමන්ට වාසිදායක ආගමික වටපිටාවක්, තමන්ට වාසිදායක ආර්ථික වටපිටාවක් මේ සියල්ලම සකස් කරගන්න නම් ජනතාව තමන් කෙරෙහි නැඹුරු කර ගැනීම ඉතාමත් වාසිදායක කාරණාවක්. එහෙනම් පුතේ ජනතාව තමන් වෙත නැඹුරු කරගන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි තමන්ගේ ආගම් කෙරෙහි, තමන්ගේ සංස්කෘතිය කෙරෙහි ශ්‍රී ලාංකිකයින් ඇදලා බැඳලා තියාගන්න එක. එහෙනම් මේ විදියට ඉංග්‍රීසීන් පුතේ සමස්ත ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, ඉස්ලාම් කියන සියලුම ජන කණ්ඩායම් තමන් වෙත නැඹුරු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරා වැඩසටහනක් අපි එකට කියනවා මිෂනාරී ව්‍යාපාරය. එහෙම නැත්නම් අපි එකට කියන පුතේ ඉංග්‍රීසීන් විසින් තමන්ගේ ක්‍රිස්තියානි ආගම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරවීම සඳහා, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරවීම සඳහා විවිධ වූ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා.
එහෙනම් මේ ආගම ව්‍යාප්ත කරන්න පැමිණි සංවිධාන තමයි පුතේ අපි මිෂනාරී සංවිධාන විදිහට හඳුනාගන්නේ. ආගම ව්‍යාප්ත කිරීමේ ක්‍රියාමාර්ගවල තමයි අපි කියන්නේ එහෙනම් මිෂනාරී ව්‍යාපාරය කියලා. එහෙනම් පුතේ ඉංග්‍රීසීන්ගේ අනුග්‍රහය සහිතව මේ කියන මිෂනාරී සමාගම් ශ්‍රී ලංකාව තුළ තමන්ගේ ක්‍රිස්තියානි ආගම, ක්‍රිස්තියානි සංස්කෘතිය, ඉංග්‍රීසි භාෂාව ව්‍යාප්ත කරවීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයන් නිසා පුතේ ශ්‍රී ලංකාවේ මෙතුවක් කාලයක් පැවතුණු සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ගවල බෞද්ධ ආගම්වලට, හින්දු ආගම්වලට, ඉස්ලාම් ආගම්වලට විශාල පහරක් එල්ල වුණා. මේ ආගම්වල පිරිහීමක් ඇති වෙන්න පටන් ගත්තා. එහෙනම් මේ මිෂනාරී සමාගම්වල මේ ව්‍යාපාරය නිසා දේශීය ආගම් හා සංස්කෘතින් පිරිහෙන එකට එරෙහිව පුතේ ඒ එක් ජනවර්ගවල එක් ජනවර්ගවලට අදාළ ආගම්වල ආගමික නායකයින් ඒ විවිධ පුද්ගලයන් පුතේ තමන්ගේ ආගම්, ජාතීන් සහ සංස්කෘතින් රැක ගැනීම සඳහා ඉංග්‍රීසීන්ට එරෙහිව මිෂනාරී ව්‍යාපාරවලට එරෙහිව දැවැන්ත වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා. අන්න ඒ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල එකතුව තමයි අපි පුතේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුත්ථය කියන නමින් හඳුනාගන්නේ. එහෙනම් ඒක නිවැරදිව පුතේ තනි නිර්වචනයකට ගත්තොත් අපි මේක පැහැදිලි කරන්න පුළුවන්. ක්‍රිස්තියානි මිෂනාරී බලපෑම් හමු වී දේශීය ආගම්, භාෂාවන් හා සංස්කෘතින් රැක ගැනීම උදෙසා ශ්‍රී ලාංකිකයින් ගෙන ගිය වැඩසටහන් වල එකතුව ජාතික පුනරුදය ලෙස හඳුනාගත හැකිය කියලා අපිට මේක අර්ථ දක්වා ගන්න පුළුවන්. පුතාට දැන් අදහසක් තියෙනවා එහෙනම් මේ ජාතික පුනරුදය ඉංග්‍රීසියෙන් එරෙහිව තමයි ගොඩනැගෙන්නේ. මේකෙදි සිංහල, දෙමළ, මුස්ලිම් ජනනායකයෝ ජාති ආගම් බෙද නැතුව තම තමන්ගේ ආගම් ජාතීන් රැක ගන්න ඉදිරිපත් වෙනවා. මේ ආදී කාරණාවන් පිළිබඳව මූලික හඳුනා ගැනීමක් පුතාලගේ දැන් ඔළුවට ගිහිල්ලා ඇති. පුතේ එහෙනම් අපි යමු ඉස්සරහට. එහෙනම් අපි කතා කරන්නේ දේශීය භාෂා ආගම් පිරිහවන්න ඉංග්‍රීසින්ගේ කාලේ හේතු වෙච්ච ව්‍යාපාරය තමයි මිෂනාරී ව්‍යාපාරය. ඒ මිෂනාරී ව්‍යාපාරය මෙහෙවුණු සංවිධාන තමයි පුතේ මිෂනාරී සංවිධාන. පුතේ එහෙනම් බලමු මිෂනාරී සංවිධාන කියලා කියන එක නැවත චුටි හඳුනා ගැනීමක් කරමු. පුතේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදී බ්‍රිතාන්‍යයන්ගේ අනුග්‍රහය සහිතව විවිධ පුද්ගලික එහෙම නැත්නම් රාජ්‍ය නොවන සංවිධානවල මුදල් දායකත්වයේ සහිතව ශ්‍රී ලංකාවට ආවා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරවීම සඳහා කණ්ඩායම්. අන්න ඒ කණ්ඩායම් ආගම ව්‍යාප්ත කරවීමේ කණ්ඩායම්, එහෙම නැත්නම් ධර්මදූත කණ්ඩායම් තමයි අපි මිෂනාරී සමාගම් විදිහට හඳුනාගන්නේ. එහෙනම් බ්‍රිතාන්‍ය පාලන සමය තුළ කිතු දහම මෙරට ව්‍යාප්ත කරවීම සඳහා පැමිණි ධර්මදූත කණ්ඩායම් මිෂනාරී සමාගම් ලෙස හඳුනාගත හැකිය කියන නිර්වචනෙත් අපි එතෙන්ද දාගෙන යමු. පුතේ මේ විදිහට ශ්‍රී ලංකාව තුළ ඉංග්‍රීසීන් ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කරවීම සඳහා විවිධ මිෂනාරී සමාගම් වලට අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකාවට ගෙන්වා. එහෙනම් මේ යටතේ ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධාන මිෂනාරී සංවිධාන 5ක් පිළිබඳව තමයි පුතාලට අපි මේ පාඩම් එකේදී සාකච්ඡා කරන්නේ. පුතේ එහෙනම් ඒ ආපු මිෂනාරී සමාගම් ආපු අනුපිළිවෙල අනුව අපිට මෙහෙම අර්ථ දක්වන්න පුළුවන්, හඳුන්වලා දෙන්න පුළුවන්. ලන්ඩන් මිෂනාරී සමාගම, වෙස්ලියන් මිෂනාරී සමාගම, බැප්ටිස්ට් මිෂනාරී සමාගම, ඇමරිකන් මිෂනාරී සමාගම සහ චර්ච් මිෂනාරී සමාගම. එහෙනම් මෙන්න මේ කියන මිෂනාරී සමාගම් ඔස්සේ තමයි පුතේ ඉංග්‍රීසියෙන් තමන්ගේ ආගම ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරවීම සඳහා කටයුතු කරේ. එහෙනම් පුතේ මේ විදිහට ශ්‍රී ලංකාවට පැමිණි මේ ඉහත මිෂනාරී සමාගම් 5 ශ්‍රී ලංකාව තුළ තමන්ගේ ආගම ව්‍යාප්ත කරවීම සඳහා විවිධ ක්‍රමෝපායන් භාවිතා කිරීම සිදු කරනවා. එහෙනම් ක්‍රිස්තියානි මිෂනාරීවරුන් ශ්‍රී ලංකාව තුළ කිතු දහම ව්‍යාප්ත කරවීම සඳහා අනුගමනය කරන ලද මූලික ක්‍රියාමාර්ග අපිට කොටස් කිහිපයකට බෙදලා සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් අධ්‍යාපනය හරහා ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කරන්න උත්සාහ කරනවා. ලේඛනය හරහා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න උත්සාහ කරනවා. දේශනය හරහා ක්‍රිස්තියානි ආගම ව්‍යාප්ත කරන්න උත්සාහ කරනවා. පුතේ අනතුරුවේ කට්ටිය විවිධ සමාජ සේවා කටයුතු හරහා තමන්ගේ ආගම ව්‍යාප්ත කරවීමට කටයුතු සිදු කරනවා. එහෙනම් අපි මේ එක් ක්‍රියාමාර්ගයන් ඔස්සේ කොහොමද මිෂනාරී සමාගම් ක්‍රිස්තියානි දහම ව්‍යාප්ත කරවීමේ
උත්සාහය නිරතුනේ කියන එක හඳුනාගත යුතුයි. පළවෙනියටම අපි කතා කරනවා අධ්‍යාපනය. පුතේ ඉංග්‍රීසියෙන් කියලා කියන්නේ පුනරුදය තුලින් කාර්මික විප්ලවය කියන කාරණාවල් තුලින් පුතාලට ඒව පස්සේදී අල්ලගන්න පුළුවන් වෙයි. මේ කියන කාරණාවල් වලින් විශාල අධ්‍යාපනයක් ලබා සිටි ජනවර්ගයක්, ජාතියක්. මේ ජාතිය පුතේ මේ කට්ටිය දැනගෙන හිටියා තමන්ගේ ආගම ව්‍යාප්ත කරවීම සඳහා සුදුසුම ක්‍රමවේදයක් තමයි අධ්‍යාපනය. එහෙනම් පුතේ කුඩා කල සිට දරුවන්ට දෙන අධ්‍යාපනය ඔස්සේ කුඩා කාලයේම දරුවෙගේ ඔළුවට ක්‍රිස්තියානි දහම ඇතුළත් කරගන්න එක ලේසි. එහෙනම් ක්‍රිස්තියානි මිෂනාරිවරුන් කරන්න පුතේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ශ්‍රී ලංකාවේ ගම්බද ප්‍රදේශවල සහ නගරබද ප්‍රදේශවල පුතේ තමන්ගේ පාසල් පද්ධතියක් ආරම්භ කරන්න කටයුතු සිද්ධ කරනවා. පුතේ මේ ආරම්භ කරපු ග්‍රාමීය පාසල් වලට වඩා නාගරික පාසල් ආශ්‍රිතව තමයි කිතුදහම ව්‍යාප්ත කරවීමේදී මූලිකත්වය සිද්ධ වුණේ. ඉතින් මේ විදිහට පුතේ ලංකාව පුරා පාසල් ආරම්භ කරපු මිෂනාරිවරුන් සිංහල භාෂාව හොඳට අධ්‍යයනය කළා, ද්‍රවිඩ භාෂා අධ්‍යයනය කරලා පුතේ සිංහල භාෂාවන් සිංහල දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහ කරනවා. ද්‍රවිඩ භාෂාවන්ගෙන් ද්‍රවිඩ දරුවන්ට හින්දු දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහ කරනවා. එනම් මේ කරා මේ කට්ටිය බලාපොරොත්තු වුණා පුතේ කුඩා කාලේ පටන්ම සිංහල දෙමළ මුස්ලිම් කුඩා දුවා දරුවන්ට ක්‍රිස්තියානි ආගම පිළිබඳව මූලික සංකල්ප ටික පාසල තුලදී ඔළුවට ඇතුල් කරලා ක්‍රිස්තියානි ආගමික අදහස් වලින් පිරිච්ච දරුවෙක් නිර්මාණය කර ගැනීම තමයි මෙතෙන්දී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මිෂනාරිවරුන් පුතේ අධ්‍යාපනයේ ලබන උසස් අධ්‍යාපනය හරහා ඉහළට පැමිණෙන පුද්ගලයින්ට රැකියා ලබා දීම සඳහා කටයුතු කරනවා. ඒ වගේම පාසල් තුල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා ගන්නා දරුවන් සඳහා රැකියා අවස්ථා ලබා දීමට කටයුතු කරනවා. එහෙනම් පුතේ ගමේ ගොඩේ හිටපු දෙමව්පියන් රජයේ රස්සාවක් බලාපොරොත්තු වෙන, රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙන තමන්ගේ දරුවන් මිෂනාරි පාසලකට යවුවා. ඒ මිෂනාරි පාසල තුලදී පුතේ ඒ කට්ටිය තමන්ට අවශ්‍ය විදියට පුතේ අර දරුවන්ගේ ඔළුව හොදලා කියන දරුවන්ගේ ඔළුවට ක්‍රිස්තියානි සංකල්ප මතවාද ඇතුළත් කළා. තමන්ගේ සංස්කෘතියට, තමන්ගේ භාෂාවන්ට, තමන්ගේ ආගමට ගරු කරන දරුවෙක් බිහි කරගන්න තමයි මෙතෙන්දී උත්සාහය නිරත වෙන්නේ. යටතේ පුතේ මිෂනාරි කාලේදී ආරම්භ වෙන පාසල් මන් කීපයක් මෙතෙන් දක්වලා තියෙනවා. රිච්මන්ඩ් විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය, පුතේ පින්තූර දෙකේ නම් දෙක මාරු වෙලා තියෙන්නේ. මෙතන තමයි තියෙන පුතේ මේ තියෙන්නේ සාන්ත පීතර විද්‍යාලය, සෙන්ට් පීටර්ස්. මෙතන තියෙන්නේ රිච්මන්ඩ් විද්‍යාලය. ඒකට මේ විද්‍යාල පුතේ මිෂනාරි සමය තුල ශ්‍රී ලංකාව තුල ආරම්භ වූ පාසල් විදියට අපිට හඳුනා ගන්න පුළුවන්. පුතේ අධ්‍යාපනයෙන් අනතුරුව ලේඛන මාධ්‍යමේ කට්ටිය යොදා ගන්නවා. එහෙනම් පුතේ මේ කට්ටිය මුද්‍රිත කටයුතු හරහා උත්සාහ කරනවා, පොත්පත් හරහා, සංග්‍රහ හරහා, ලිපි ලේඛන හරහා උත්සාහ කරනවා ක්‍රිස්තියානි සංකල්ප ලංකාව තුල ස්ථාපිත කරන්න, ව්‍යාප්ත කරන්න. මෙතෙන්දී මේ කට්ටිය මූලික වශයෙන් මේ මිෂනාරි සමාගම් පුතේ විශාල මුදල් අනුග්‍රහයක් සහිත කණ්ඩායම්. මේ මුදල් අනුග්‍රහය සහිතව, රාජ්‍ය අනුග්‍රහය සහිත මේ මිෂනාරි සමාගම් පුතේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ලංකා පුරා මුද්‍රණාල ආරම්භ කිරීමේ කටයුතු සිද්ධ කරනවා. එනම් මුද්‍රණාල ආරම්භ කරලා මුද්‍රණාල හරහා පුතේ බයිබලය යාළගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථයේ මේ තියෙන බයිබලය සිංහල භාෂාවට පරිවර්තනය කරනවා, දෙමළ භාෂාවට පරිවර්තනය කරනවා, නොමිලේ ජනතාව අතර බෙදා හරිනවා. ඒ වගේම ක්‍රිස්තියානි පොත්පත් පුතේ මේ විදිහට රචනා වෙනවා, ලේඛනගත වෙනවා. මාසික තෑග්ග, ලංකා නිදානේ, උරගල ආදී වූ සංග්‍රහ පුතේ ගොඩනගලා ඒ සංග්‍රහ හරහා ක්‍රිස්තියානි ධර්මයේ තියෙන සොඳුරු තැන්, ලස්සන තැන් පුතේ ජනතාවට අරගෙන යන්න උත්සාහ කරනවා. එහෙනම් මේ විදිහට පුතේ බයිබලය සිංහල දෙමළ භාෂාවන්ට පරිවර්තනය කරලා බෙදා හැරීම, විවිධ පොත්පත් සිංහල දෙමළ භාෂාවන්ගෙන් ලංකාව පුරා නොමිලේ බෙදා හැරීම හරහා ඒ කට්ටිය උත්සාහ කරා තමන්ගේ ආගමට සහ සංස්කෘතියට නම් නිසීවී වන කණ්ඩායමක් සමාජය තුළ ස්ථාපිත කරගන්න පුතේ පහසු වෙන්නේ ක්‍රිස්තියානි දහම කියලා කියන්නේ අපි මෙතෙන්දී මානව හිතවාදී දහමක්. ඒ මානව හිතවාදී දහම තුළ තියෙන මානව හිතවාදී කාරණා පුතේ මිනිස්සුන්ට දැනෙන කාරණා සමාජගත වුණාන් පස්සේ ඒ මිනිස්සු ඒ ආගමට නැඹුරු වීමේ ප්‍රවණතාවයක් කොහොමද අපිට දැක ගන්න පුළුවන්. පුතේ ඊළඟට දේශනය, ලේඛනය හරහා, අධ්‍යාපනය හරහා පුතේ එක ක්‍රියාමාර්ගයක් ඔස්සේ සමාජය වෙනස් කරන්න උත්සාහ කරනවා. ලේඛනය හරහා තවත් ක්‍රමවේදයන් ඔස්සේ සමාජය තුළ ඉන්න
ප්‍රජාව තමන්ගේ ආගමට සංස්කෘතිය නැඹුරු කරගන්න උත්සාහ කරනවා. පුතේ ඒ සමගම ඒ කට්ටිය දේශනය හරහා පුතේ තමන්ගේ ආගමට සංස්කෘතියට හිතයිශී පිරිසක් දී කර ගැනීම සඳහා ප්‍රයත්නයක නිරත වෙනවා, උත්සාහයක නිරත වෙනවා. උන් මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වූ ස්ථාන ඉලක්ක කොටගෙන ඒ ස්ථාන ආශ්‍රිතව පුතේ ධර්ම ප්‍රචාරණ කටයුතු වල නිරත වෙනවා. හිතු දහමේ තියෙන විශේෂ ලක්ෂණ සරල බව, මිනිස්සුන්ගේ තියෙන මානව දයාව, එකිනෙකාට උදව් කර ගැනීම, ආධ්‍යාත්මික ගත්සුවය, මේ ආදී සියලු කාරණාවන් පිළිබඳව මේ කට්ටිය මහ ජනතාව දැනුවත් කිරීමේ කටයුතු වල නිරත වෙනවා සිංහල ද්‍රවිඩ භාෂාවන්ගෙන්. එතකොට ඒ කියන දේශනා උස්සේ ඒ කට්ටිය පිළිම වන්දනය, ඊට පස්සේ පුතේ දේව වන්දනය ආදී වූ නිරර්ථක කාරණාවන්, බෝධි වන්දනය වගේ ගස්වලට වඳින දේවල් නිෂ්ඵලයි, ඒවා හරහා ලැබෙන දෙයක් නෑ කියන පුතේ මිත්‍යා දෘෂ්ටික අදහස් සමාජගත කරලා සිංහල ද්‍රවිඩ ජන කණ්ඩායම් තමන්ගේ ආගමට නැඹුරු කර ගැනීම උත්සාහක නිරත වෙනවා සහ ඒ උත්සාහයේ යම් තාක් දුරට සාර්ථක කර ගැනීම සිද්ධ කර ගන්නවා. පුතේ ඊළඟ කාරණාව තමයි සමාජ සේවා කටයුතු. එහෙනම් ශ්‍රී ලංකාවට ආපු මිෂනාරිවරුන් අධ්‍යාපනය ඔස්සේ, ලේඛනය ඔස්සේ, දේශනය ඔස්සේ ආගම ව්‍යාප්ත කරා වගේ පුතේ සමාජ සේවා කටයුතු හරහා ශ්‍රී ලංකාව පුරා සමාජ මෙහෙවරක නිරත වෙමින් තමන්ගේ ආගමට සංස්කෘතියට හිතර්ශී පිරිසක්, ගරු කරන පිරිසක් දී කර ගැනීමට උත්සාහයක නිරත වෙනවා. එතෙන්දී පුතේ සමාජ සේවා කටයුතු කියලා කියන්නේ පුතේ සමාජයේ අසරණතාවයට පත්වෙච්ච, පීඩාවට පත්වෙච්ච දුගී දුප්පත් ග්‍රාමීය ජනයාට පුතේ විවිධ පරිත්‍යාග කරමින් ඔවුන් තමන් කෙරෙහි නැඹුරු කර ගැනීමට උත්සාහයක නිරත වෙනවා. මෙතෙන්දී පුතේ දුප්පත් ජනයාට තෑගි භෝග දීලා, රෝගීන් සුවපත් කරලා, උන්ට සාතු සප්පායම් කරලා, වියලි ආහාර ලබා දීලා, නිවෙස් තනා ගන්න උදව් උපකාර කරලා පුතේ විවිධ ක්‍රමෝපායන්ගෙන් ක්‍රිස්තියානි ආගම කෙරෙහි පුතේ ජනතාව නැඹුරු කර ගැනීමේ උත්සාහයක නිරත වීම සිද්ධ වෙනවනේ. පැහැදිලි පුතාලට. එහෙනම් මේ විදිහේ නම් ක්‍රිස්තියානි මිෂනාරිවරුන් කියන්නේ කවුද? බෞද්ධ ආගමික පුනර්ජීවනය හා ඔවුන්ගේ තිබිච්ච සම්බන්ධය මොකක්ද? ක්‍රිස්තියානි ලංකාවට ආපු මිෂනාරි සමාගම් මොනවාද? ඒ සමාගම් ශ්‍රී ලංකාව තුළ මිෂනාරි ව්‍යාපාරික ක්‍රියාත්මක කරපු ආකාර මොනවාද කියන සාකච්ඡාව අපි දැන් මේ වෙදි සිද්ධ කළා. ඉවරයි. පුතේ අපි බලමු මේ විදිහට පැමිණි ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රිස්තියානි මිෂනාරි සමාගම් තමන්ගේ ආගම, භාෂාව, සංස්කෘතිය ව්‍යාප්ත කර ගැනීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සාර්ථක වීම කෙරෙහි බලපෑ කරුණු කාරණාවන් මොනවාද කියලා. පුතේ පළවෙනිම එක තමයි අපිට කතා කරන්න පුළුවන් රාජ්‍ය අනුග්‍රහය හිමි. පුතේ අපි දන්නවා බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහය සහිතව, නීත්‍යානුකූල බලපත්‍ර සහිතව තමයි මොන ශ්‍රී ලංකාව තුළ ආගම ව්‍යාප්ත කරන්නේ. එතකොට පුතේ මේ විදිහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඉංග්‍රීසි පාලනයක්, ඉංග්‍රීසි ආණ්ඩුවක්. එහෙනම් ඒ ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකවරණය, ආශිර්වාදය, අනුග්‍රහය සපයා ගනිමින් මේ කට්ටිය ආගම ව්‍යාප්ත කරවීම ඒ කට්ටියට ලොකු සහනයක්, ශක්තියක් බවට පත් වුණා. පුතේ දෙවෙනි එක තමයි ආගම ප්‍රචාරණය සඳහා අධ්‍යාපනය යොදා ගැනීම. අපි දන්නවා පුතේ අධ්‍යාපනය, දරුවෙක් අධ්‍යාපනයට සුවිශේෂී වූ නැඹුරුවක් දක්වනවා සහ දෙමාපියන් සෑම දරුවෙක්ම කුමන හෝ මට්ටමක අධ්‍යාපනයක් ලබනවට කැමති. ඉතින් ඉංග්‍රීසියෙන් පුතේ මෙතෙන්දී දළවීමා කරගන්නේ අධ්‍යාපනයේ පාසල් ආරම්භ කරලා, පාසල් වලින් ඉගෙන ගන්න දරුවන්ට රැකියාව ලබන බව පාසලක් ප්‍රකාශ කරලා රැකියාව ලබා දීලා උත්සාහ කරා පුතේ පාසලට දරුවන් ගෙන්න. පාසලට ගෙන්න ගන්නපු කුඩා දරුවාට පුතේ අනතුරුව පාසල තුල දේව ධර්මය වගේ ක්‍රිස්තියානි ආගමට අදාළ විෂය කාරණාවන් හදාරවලා ඔට සිංහල ද්‍රවිඩ භාෂාවන් වලින් ක්‍රිස්තියානි ආගමේ තියෙන සරල පැහැදිලි සුගම තැන් ටික අවධාරණය කරන් පස්සේ පුළුවන් වුණා විශාල ප්‍රමාණයක් දරුවන් තමන්ගේ ආගමට නැඹුරු කරගන්න. සහ තුන්වෙනි එක තමයි පුතේ මුද්‍රණාල ආරම්භ කිරීම. අපේ මේ විදිහට පුස්කොළ සාහිත්‍යයක් ශ්‍රී ලංකාව තුළ. පුතේ පුස්කොළ පොතක් තමයි පුතේ ගමේ පන්සලේ තිබුණේ. කොට බෞද්ධයෙක්ට තමන්ට ආගමට අදාළ කරුණු කාරණාවක් කියව ගන්න ඕනුනා නම් ඒකට පුස්කොළ පොත් තමයි පරිශීලනය කරන්න සිද්ධ වුණේ. මේක ප්‍රායෝගිකව අමාරු වැඩක්. හැබැයි පුතේ ඉංග්‍රීසියෙන් ඉතින් අධ්‍යයන රාශියක් ඉස්සරහට ගෙනින් ගිහිල්ලා මුද්‍රණාල ආරම්භ කරලා මුද්‍රිත පිටපත් රාජ්‍ය අනුග්‍රහය සහිතව නිකුත් කරලා ලංකාව පුරා නොමිලේ බෙදා හැරීම සිද්ධ කරා. අකුරක් කියව ගන්න පුළුවන් සෑම පුද්ගලයෙක්ම පුතේ මේ පොත්පත් නිරන්තරයෙන් පරිශීලනය කිරීම හරහා, මාසික වෙලි දැක්වෙන සංගරා කියවීම හරහා නොදැනීම තමන්
ක්‍රිස්තියානි ආගම වෙත නැඹුරු වීමේ ප්‍රවණතාවය දැක ගන්න පුළුවන් වුණා. ඒක තමයි හතරවෙනියට අපි කතා කරන්නේත් මේ මුද්‍රණාලය යටතේ පුතේ බයිබලයේ සිංහල භාෂාවට පරිවර්තනය කළා. මාසික තෑග්ග ලංකා නිදානය උරගල ආදී වූ සංග්‍රහණිකුත් කරලා ඒවා සමාජගත කරන්න සමාජ තුළ ව්‍යාප්ත කරන්න පුතේ අවශ්‍ය සංවිධාන සහ මුදල් ශක්තිය පුතේ මිෂනාරීන් සතු වුණා. ඉතින් අවසානයේ පුතේ සංවිධාන ශක්තිය තුළ අපි කියන්නේ රාජ්‍ය අනුග්‍රහය කළමනාකරණය කරගන්න, පාසල් පද්ධතිය ආරම්භ කරගන්න, ලංකා පුරාම දේශන පවත්වන් සමාජ සේවා කටයුතු නිරත වෙන්න ඔවුන්ගාව ලොකු කළමනාකරණයක් තිබුණ පුතේ මනා වූ සංවිධාන ශක්තියක් තිබුණා. ඒ කියන කරුණු කාරණාවන් ඔස්සේ ගිහින් තමයි ඔවුන්ට පුළුවන් වුණේ ඔවුන්ගේ මිෂනාරී ව්‍යාපාරය වඩා ඵලදායී සහ වඩා ප්‍රබලයෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කරවීම සිද්ධ කරන්න. පුතේ එන අපි බලමු මේ විදියට ක්‍රිස්තියානි මිෂනාරී සමාගම් ශ්‍රී ලංකාව තුළ තමන්ගේ ආගම ව්‍යාප්ත කරවීම සඳහා අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ඒවාට අදාළ පරිසරය පිළිබඳව තමයි අපි 9 ශ්‍රේණිය 3 වෙනි පාඩම් ඒකකයේ මුල් කොටස යටතේ සාකච්ඡා කිරීම සිද්ධ කරේ. පුතේ එහෙනම් අපි නැවත මේ පාඩමේ ඊළඟ කොටසින් නැවත හමු වෙමු. එතෙක් සියලුම දරුවන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.